එන හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදට සමගන්නම ආයුබෝවන්. වැඳී සිටින්න අප සමගම. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම කොළඹට අදත් බොහොම වැහිබර දවසක්. අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ මොහොතේදී ඊ타මත්ම හොඳින් පොහොසත්ව තිබුණු සාර්ථකව තිබුණු යම් යම් අවදීන්හිදී කඩා වැටුණු හැබැයි අපේ රටේ බොහෝ දෙනෙකුගේ දිවි පෙවෙත්ම රැකුණු ව්‍යාපාරයක් වුණා. ඍජු සහ වක්‍ර රැකියා දැවැන්ත ප්‍රමාණයක් ඇති වුණා. ත්‍රිරෝද රත රියදුරාගේ සිට මහා දැවැන්ත හෝටල් හිමියා ආයෝජකයා දක්වා මේ කර්මාන්තය හැමෝටම ප්‍රතිලාභ ජනනය කිරීම සිද්ධ කළා. හැබැයි අද වන විට ලෝකයේම හඳුනාගත් ශ්‍රී ලංකාව විශේෂයෙන් හඳුනාගත් ඒ සුවිශේෂී ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නැහිටින තැනට පත් වෙලා තියෙනවා. ඒ තමයි මේ කොරෝනා වෛරසයත් එක්ක බරපතලම ප්‍රහාරයට ලක් වෙන්නේ මේ රටේ සහ ලෝකයේ සංචාරක කර්මාන්තය. ජාත්‍යන්තර සංචාරක දිනය ලැබෙන සැප්තැම්බර් මාස 27 වන දිනට යෙදී තියෙන වේලාවකදී අපි අද කතා කරන්න සූදානම් සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරිය වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියන දේ පිළිබඳව. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා අපි අඛණ්ඩව එතුමන් සමගින් කතා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයනයේ සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ වුණු මේ කොටසක් පිහිටවලා ඒ හරහා දරුවන්ට ඒ වගේම ව්‍යවසායකින්ට දැවැන්ත කාර්යභාරයක් එතුමන් සිද්ධ කළා. ඒ වගේම මේ විශේෂ ශ්‍රේලා මේ විශේෂ ශ්‍රේ රටට හඳුන්වා දීමේලා එතුමා මුඛ්‍ය කාර්යභාරය සිදු කරනු ලැබුවා. අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමන් සුරංග සිල්ලා මහාචාර්යතුමන්. අයිබෝන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම මේ කතාබහ වෙනුවෙන් ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ සම්බන්ධීකාරකතුමන් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සම්පත් සිරිවර්ධන මහතාටත් අපි ආරාධනා කරා. අයිබෝන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. අහන්න තියෙන සරලම දේ මහාචාර්යතුමනි මොකද වෙන්නේ සංචාරක කර්මාන්තයට? ඔව් ඇත්තටම සංචාරක කර්මාන්තය මේ වගේ වෙලාවක බොහොම අපහසු තත්ත්වයක් තියෙන විශේෂයෙන්ම ලෝකයේම සංචාරක කර්මාන්තයෙන් බෙදෙන වෙලාවක. ඉතින් මේක ලංකාවට විතරක් ආවෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවට විශේෂිත වෙච්ච දේකුත් මෙතන තියෙනවා. මොකද ලංකාව කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාවේදී ඊට කලින් අපිට ලොකු සිදුවීමක් වෙලා තිබුණා. ඒක තමයි ඊශ්ව සන්ධි පාස්කීරුද ප්‍රහාරය. ඒ පාස්කීරු ප්‍රහාරයත් එක්ක අපි සංචාරක කර්මාන්තය ටික කාලෙකින් නැගිටමින් සිටියත් ඒ වෙන මිටත් 2019 අපි අවසානයේ වසරේ ගන්නකොට අවසාන වෙනකොට ගත්තම අපිට පැහැදිලි වෙන දෙයක් තමයි සංචාරක කර්මාන්තයේ ඍණ ස්වභාවයක් තිබුණා. විශේෂයෙන් සංචාරකයන් පැමිණීමේ 17%ක අඩුවීමක් සහ සංචාරකයන්ගෙන් ලබාගත් ආදායමේ 18%ක අඩුවීමක් තිබුණා. මේ නිසා අපි හොඳ පසුබිමක නොමේ හිටියේ. ඒ විතරක් නෙමෙයි අපේ මුළු ආර්ථිකයම විශාල වශයෙන් ඇනහිටපු තත්ත්වයක්. විශේෂයෙන්ම පසුගිය රජය තුල තිබුණු ආර්ථික අවපාතය විශේෂයෙන්ම අපි දැක්කා ලංකා ඉතිහාසයේ මෑත භාගයේ අඩුම ආර්ථික වර්ධනයක් පෙන්වුම් කරා. ඒ වගේම අපේ ගත්තම විදේශ විනිමය පේම බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට වෙලා තිබුණේ. විශේෂයෙන්ම අපේ ණයගතිභාවය දරුණු විදිහට වැඩි වුණා. 2019 වසරේ තමයි අපිට වැඩිපුරම ණය ප්‍රතිශතයක් ගන්නලා තිබුණේ. මේ සීලුම දේවල් බලනකොට අපේ ආර්ථිකය ඉතාම දුර්වල මට්ටමක තිබුණු අවස්ථාවක තමයි මේ කොවිඩ් සෞඛ්‍ය ව්‍යසනය අපිට ඇවිල්ලා මේ රට සම්පූර්ණයෙන්ම අඩාල කළේ. ඉතින් එහෙම වුණාට මේක ලංකාවටම ආවෙනක වෙච්ච දෙයක් නෙමෙයි. මුළු ලෝකේ පුරාම සිදුවෙන දෙයක්. අපිට වඩා දැන් ඉන්දියාවේ වෙනකොට දිල්ලියේ සේවා වික්ති අනුපාතය 24%ක් විතර වෙනවා. ඒ කියන්නේ අපිට ආසන්න රටේ විශාල ආර්ථික කඩාවැටීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම සේවා වික්ති අනුපාතය ආර්ථික වර්ධන වේගය අපි දැක්කම අපි පුරුකතනය කළාට වඩා හානිය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ආර්ථික වර්ධනයේගේ ඍණ 1.5ක් ඍණ 6ක් වගේ මුලදී ප්‍රකාශ කරාට දැන් ඇත්තටම ඍණ 0.5ක වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි මේ ව්‍යසන තුලත් විශේෂයෙන්ම අපි ලෝකයේ මෙම සාර්ථකත්වය ලබාගත් රටවල් අතරින් අපි ඊටම සාර්ථක රටක්. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට ඇතුලේ මේ වෙනකොට කොවිඩ් ආසස්තෙන් අපිට හම්බ වෙන්නේ නැහැ කියලා. අපිට පිටරටින් එන ප්‍රශ්නේ තමයි දැන් තියෙන්නේ. මේ විදිහට දැන් මේ වගේ ආසන්න රටවල මේ වෙනකොට විශාල වශයෙන් විශේෂයෙන් අරබු රටවල් දැන් වහමින් තියෙනවා. ඒ නිසා මම හිතනවා ශ්‍රී ලංකාව මේ අභියෝගයට සාර්ථක මුහුණ දෙමින් තියෙන අවස්ථාවක සංචාරක කර්මාන්තයට බලපාපු මේ හානිය විශේෂයෙන්ම විශාල කඩාවැටීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගණන් කරලා දෙනවා සාමාන්‍ය ලක්ෂ ඍජු සහ වක්‍ර දෙකම එකතු කරාම ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිම වෙමින්
තියෙන ස්වභාවයක් තියෙනවා. අවදානම් ලක් වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපි සංචාරක කර්මාන්තය නගා සිටවන්නේ කොහොමද කියන ලොකු අභියෝගය තමයි අපිට තියෙන්නේ. ඒකට තමයි අපි අවශ්‍ය මේ දැනුම සහ විශ්ලේෂණය සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම අපි ඉදිරියට පැහැදිලි කරනවා අපි ගාව තියෙන සැලැස්ම මොකද්ද මේ සංචාරක කර්මාන්තය ගොඩ ගන්න කියන එක. ලෝකේ අනිතර ඩුබායි නම් මම හිතන්නේ සංචාරක කර්මාන්ත සඳහා යම් සීමා සහිතව දැන් ලිහිල් කිරීමක් සිද්ධ කරනවා. ලෝකේ අනිත් රටවල් මොන වගේ ප්‍රතිපත්තියක දින්නේ මේ වෙද්දී සංචාරක කර්මාන්ත? ඇත්තටම විශේෂයෙන් මට කියන්න අවශ්‍යයි ලෝකයේ සමහර රටවල් ශක්තිමත් වෙලා තියෙනවා. ජර්මනි වගේ රටවල්. ඒ වගේම ශක්තිමත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අනුගමනය කරන උපාය උපක්‍රමයන් එක්ක ඉතාම වැදගත් උපාය උපක්‍රමයක් තමයි අපි අමතක කරපු දෙයක්. අපේ සම්පූර්ණ සැලසුම්කරණේ අපි පහුගිය කාලේ දැක්කේ නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා ගිය රජය සැලැස්ම හදනකොට ලෝක පූජිත නොබෙල් ත්‍යාගලාභී අය ගෙනල්ලා විශාල වේදමක් කරහදු සැලැස්ම තුලත් ඒක පැහැදිලි වශයෙන් දැක්කේ නැහැ. නමුත් මේ රජයේදී මම දකිනවා සැලැස්ම සෞභාග්‍යයේ දර්ශනය අර ප්‍රජා හිතකාමී නැත්තම් people centric tourism කියන එක පදනම් කරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් මම දැකපු දෙයක් තමයි ලංකාවේ දේශීය සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම ලැබිලා නැහැ. දේශීය සංචාරක කර්මාන්තය කියන්නේ ගැලුම්කරුවා බවට පත් වෙලා තියෙනවා. අපි ඉතිහාසය දිහා බලමු අපිට පේනවා හැම අවදානම් තත්ත්වයකදීම හැම කඩාගෙන වැටීමකදීම දේශීය සංචාරක කර්මාන්තය තමයි අපේ කර්මාන්තය රැගෙන තියෙන්නේ. නමුත් යුරෝපයේ එහෙම නෙමෙයි. යුරෝපයේ දේශීය සංචාරකයයි විදේශී සංචාරකයයි කියලා වෙනසක් නැහැ. සියලුම පහසුකම් සමානව ලැබිලා තියෙනවා. විශේෂයෙන් අපේ රට සංචාරක කර්මාන්තයේ දියුණු කරනවා නම් අපි හැම වෙලේම මේ දේශීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කරන්න ඕනේ. අන්න එවැනි ශක්තිමත් කර්මාන්ත තියෙන රටවල මේ අවස්ථාවේදී දරාගෙන සිටීමේ හැකියාව වැඩි. අපි කියනවා resilient building කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දේශීය සංචාරක කර්මාන්තය නගා සිටවන විශේෂයෙන්ම අපේ දේශීය සංචාරක කර්මාන්තයේ අවිධිමත් අංශයක් තියෙනවා. විදේශී සංචාරක කර්මාන්තයේ අවිධිමත් අංශයක් තියෙනවා. ඒක විධිමත් කර ගැනීමත් ඒක හොඳ සැලැස්මක් යටතේ ගොඩනැගීමත් මේ අවස්ථාව අපිට උපයෝග කරගන්න පුළුවන් අවස්ථාවක් විදිහට. මේ අවස්ථාව අපිට එන්නේ නැහැ. මොකද මේ අවස්ථාවේදී අවිධිමත් අංශයට විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය අනුබලයන් දීමත්. ඒ වගේම දේශීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කර ගැනීමටත් අපිට හොඳ අවස්ථාවක් මෙම කොවිඩ් ව්‍යසනය හරහා ලැබිලා තියෙනවා. ඒක අපි හරියට ප්‍රයෝජන ගන්න. විශේෂයෙන්ම අපේ පළාත් වශයෙන් සංචාරක කර්මාන්තය විවිධාංගීකරණය කරමින් ඒ පළාතට ආවෙනික සංචාරක කර්මාන්තය ගොඩනැගීමටත් හොඳ අවස්ථාවක්. මේ නිසා අපි මේක ඇත්තටම හානි කරයි. මේ හානිකර අවස්ථාව අපි කොහොමද උපාය මාර්ගික අවස්ථාවක් විදිහට පත් කරගන්නේ කියන එක අපි සැලැස්මක් යටතේ කටයුතු කළ යුතුයි කියනයි මගේ අදහස. තමත් පැහැදිලි මේ වෙලාවේ දේශීය වශයෙන් ලෝකල් ටුවරිසම් ප්‍රවර්ධනය කරගන්න දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරගන්න පුළුවන් නම් දේශීය රට ඇතුලේ සිටින පුරවැසියන් වෙනුවෙන් සංචාරක කර්මාන්තය විවෘත කරගන්න පුළුවන්. ඔබට වෙලා තියෙන පාඩුවෙන් යම් තාක් දුරකට හෝ ඔබට වෙළඳපොළ තුල රැඳී සිටීමේ අවකාශය සකසා ගන්නට පුළුවන්. මේ වගේම අපි ආරාධනා කරනවා සංචාරක කර්මාන්තය පිළිබඳ බොහොම උනන්දුවෙන් සහ අවධානයෙන් සිටින සියලු දෙනාට මහාචාර්යතුමන්ගේ මේ අදහස් සහ යෝජනා ඒ වගේම මේ වැඩපිළිවෙල පිළිබඳ අහන්න. මොකද මේක ඉතාමත් හොඳ ප්‍රවේශයක් ඔබට හදලා දෙනවා. මේක මෙවැනි අවස්ථාවක් ඔබට සැලසෙන්නේ නැහැ. ඒ නිසා සංචාරක කර්මාන්තයේ නියැලී මේ වේදී සංචාරක කර්මාන්තයෙන් බිඳ වැටි රැකියා අහිමි වී කරන්න කුමක්ද කියන දේ පිළිබඳ කල්පනා කරන බොහෝ දෙනෙකුට මේ සංවාදය හරහා අද උත්තර ලැබෙන්න පුළුවන්. ඒත් එක්ක මේ ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව අපි මට මතකයි මීට කලිනුත් අපි කතා කරද්දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විදේශගත පිරිස් ගෙනල්ලා අපිත් සිසුන් ගෙනල්ලා කතා කරලා බොහොම ලොකු වැඩපිළිවෙලකට ගියා. මොකද්ද මේ ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව කියන්නේ සම්පත් සිරාද මහත්මයා? ඔව් ඇත්තටම ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව 6 වෙනි වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශය මගින් සංචාරක වැඩසටහන් අංශය මගින් මෙහෙවනු ලබනවා. ඇත්තටම මේ ඔබ අහපු ප්‍රශ්නෙට චාමර මේ පර්යේෂණ සමුළුවක් කියන්නේ මොකක්ද? ඇත්තටම සංචාරක ශාස්ත්‍රයේ ඇස නොගැටිච්ච නැත්නම් ඇස යොමු කළ යුතු අංශ පිළිබඳ ඉතා තීක්ෂණ බුද්ධියෙන් විමසලා අපි ඒ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෝකයට එළි දැක්වීමක් තමයි මෙහිදී අපි කරන්නේ. ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ඒ වගේම මේ සංචාරක ශාස්ත්‍රයේ ඇල්මක් දක්වන පුද්ගලයන් සියලුම දෙනා මේකට සම්බන්ධ කරගෙන පිටරට මහාචාර්යවරු සම්බන්ධ කරගෙන සංචාරක ශාස්ත්‍රයේ ඇල්මක් දක්වන සහ සංචාරක ශාස්ත්‍රයේ වෙනුවෙන් කටයුතු කරන විශාල පුළුල් පරාසයක පිහිටලා තියෙන
විදේශ විශ්වවිද්‍යාල සමගින් අපි මේ සංචාරක පර්යේෂණ සමුළුව පවත්වන. අතර මෙහිදී අපි කරන්නේ චාමර දැනුම උකහාගෙන පිටරට විශ්වවිද්‍යාල සහ පිටරට විද්‍යාර්ථීන් කරන ලද පර්යේෂණවල එම දත්ත එහෙම නැත්නම් ඒවට අදාළ පර්යේෂණ කෘති එහෙම නැත්නම් ඒවට අදාළ මොඩල් එහෙම නැත්නම් ඒවට අදාළ අපි කියන මේ රිසර්ච් ෆයින්ඩින්ග්ස් එහෙම නැත්නම් පර්යේෂණ දත්ත සහ ඒවා උකහාගෙන අපේ කර්මාන්තයේ අභිවෘද්ධිය අපේ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් කෙසේ අපි ඒවා යොදවන්නේද කියන එක මෙහිදී මූලික වශයෙන් අපි සාකච්ඡා වෙනවා. දැන් ජාත්‍යන්තර වශයෙන් පිරිස් සම්බන්ධ කර ගැනීමේ අවකාශයක් මේ වෙලාවේ තියෙනවද? අතරම මේ COVID-19 ප්‍රශ්නය හමුවේ මුළු ලෝකයේම වෙනදගත්ත ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒකෙන් සර් කිව්වා වගේම සංචාරක ශ්‍රේෂ්ඨයට දැඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා මේ අවස්ථාවේ. නමුත් අපි තාක්ෂණය කියන එක ලංකාව භාවිතා කරන ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව. මොකද හේතුව අපිට ඉතාම පහසුවෙන් ලෝකයේ සිටින විවිධ මහාචාර්යවරු නැත්නම් සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලීලා සිටින මහාචාර්යවරු සහ ඔවුන්ගේ පර්යේෂණ එලි දක්වන්න තාක්ෂණය මාර්ගයෙන් තාක්ෂණය උපයෝග කරගෙන අපි මේකට කියන වෙබ් නායක කියලා. ඒතර මේ තාක්ෂණ ක්‍රමවේදය තුළින් අපි ආසන්න වශයෙන් මහාචාර්යවරු 30කට ආසන්න ප්‍රමාණයක් මේකට සම්බන්ධ කරගන්නවා. මම රටවල් වලින් කිව්වොත් එහෙම කොරියාව, ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය, ඩුබායි, ඉන්දියාව, පාකිස්තානය වගේ ලෝකයේ විසිරීලා තියෙන විවිධ විශ්වවිද්‍යාල සංචාරක ශ්‍රේෂ්ඨයේ අල්මක් දක්වන සහ සංචාරක ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෝ සම්බන්ධ කරගෙන මේ සංචාරක පර්යේෂණ සමුළුව අපි පවත්වනවා 27 වෙනිදා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී මධ්‍යම පළාතේ නැත්නම් මධ්‍යම පළාත් සභාවේ දායකත්වයක් ඇතුව සංචාරක සංවර්ධන අධිකාරී මඟ පෙන්වීම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ සංචාරක වැඩසටහන් අංශයේ මගින් මෙහෙයවනු ලබනවා. හොඳයි. අපි තවදුරටත් කතා කරමු සංචාරක කර්මාන්තයේ ඉදිරිය පිළිබඳයි අපි කතා කරමින් සිටින්නේ. ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති කරගනිමින් මෙවර සැසිය පැවැත්වෙන්නේ මහනුවරදී. යනුව සුවිශේෂී අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කතා කළා. ඒ වගේම දැන් මහනුවරට යනවා. මේ සියලු දේ පිළිබඳ කතා කරමු. කෙටි විරාමයකට ගිහින් යලිත් අපි සමග එකතු වෙමු. අප කතා කරමින් සිටින්නේ සංචාරක කර්මාන්තය පිළිබඳ. සැප්තැම්බර් 27 වනදාට ජාත්‍යන්තර සංචාරක දිනය නිමිති වෙනවා. ඒත් එක්කම අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා දවසේ කතාබහ වෙනුවෙන් සංචාරක ආර්ථික විද්‍යාව පිළිබඳ ඒ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ පුරෝගාමී වුණු මහාචාර්ය සුරංග සිල්වා මහතා ඒ වගේම සම්බන්ධීකාරක ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් සිරිවර්ධන මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. හරි. දැන් මේ වෙද්දී සංචාරක කර්මාන්තය වහලා තියෙන්නේ. ඒකට හේතුව තමයි කොරෝනා පාලනය කර ගැනීම සඳහා වුණු ගත යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද. ඒ විශිෂ්ට වුණු පාලනය නිසා තමයි අද වෙද්දී මේ විදිහට අපට කතා කරන්නට ඉතිරි වෙන්න වෙලා තියෙන්නේ. කොහොම හරි සංචාරක කර්මාන්තයට විදේශගත ශ්‍රමිකයන් විදේශගතව පැමිණි බොහෝ පිරිසකට පහසුකම් සැපයූ බොහෝ තැන් අද වහලා දාලා තියෙනවා. දැන් මේවා ගොඩනැගිලි ටික තියෙනවා. සමහර ලාවට ලීසින් දාලා ගත්ත වාහන තියෙනවා මේ ටුවරිසම් වලට සෑහෙන වේදම් කරලා. මේ අය මොකද්ද කරන්න ඕනේ මහාචාර්යතුමනි? ඔව් ඉතින් මේකේ අපි බලන්න ඕනේ මෙහෙම අභ්‍යන්තරේ දරන නෙමෙයි ලෝකෙම තියෙන ස්වභාවය. දැන් මේක ලංකාවට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මෙවැනි තත්ත්වයක් තිබීම දරුණු ප්‍රශ්නයක් ඇත්තටම. මුළු ලෝකෙම මේ වෙනකොට. අපි දන්නවා සමහර ප්‍රධාන ගුවන් යාන නවත්තලා තියෙනවා. සමහර හිතා ගන්න බැරි හෝටල් පද්ධතීන් නවත්තලා තියෙනවා. ලක්ෂ ගාන මිලියන සාමාන්‍යයෙන් 300කට ප්‍රමාණයක් 360ක් වගේ මුළු සේවා නියුක්ති වෙනවා. ඒකෙන් භාගයට වඩා වැඩි ප්‍රමාණයක් අද සේවා යුක්ත වෙලා තියෙනවා. මේ නිසා මේ රටට ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ වෙනකොට මේ රටේ සංචාරක කර්මාන්තය තුල යම් මට්ටමක රැඳී සිටීමට තරම් අපි හැකියාවක් තිබීමත් ඇත්තටම අපේ දක්ෂතාවයක්. විශේෂයෙන් මම මෙතනදි කියන්න ඕන අපිට තියෙන මේ ස්වභාවය තුල මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි උපාය උපක්‍රමයන් හොයන්න ඕන මේ සංචාරක කර්මාන්තය නැවත නගා සිටීම සහ නගා සිටුවත් අපි දන්නේ දැන් මේ වෙනකොට සංචාරක කර්මාන්තයට මුදල් සපයන රජය වගේ අය හිතනවා ප්‍රතිපත්ති සම්පාදක හිතනවා අපි මේ 104ක් ආදායම උපයන්න මේ මුළු රටේ මුළු අනිත් ආර්ථික පද්ධතියම අපි කැප කරන්න ඕනද කියලා. සාධාරණ ප්‍රශ්නයක්. නමුත් සංචාරක කර්මාන්තය
රැක ගැනීම අපේ විදේශ විනිමය කියන එක උපයා ගැනීමේදී ඉතා වැදගත් වෙනවා. අපි දෙවෙනි තැන ඉන්නවා විශේෂයෙන්ම තුන්වෙනි තැන. නමුත් අපි දන්නවා අනිත් දෙකම මේ රටේ ගෞරවනීය ආදායම් ලබන එක නෙවෙයි. විශේෂයෙන් පළවෙනි එකේ අපි US ඩොලර් බිලියන 7කට ආසන ප්‍රමාණයක් ඉපෙව්වට ඒකේ අපි ගන්නේ අපේ රටේ තියෙන ගෞරවය හානි කරගනිමින් අපි ගන්න ආදායමත් ওই විදිහට අරන් වැඩක් නැහැ. ඊළඟට අපි දන්නවා අපරල් ඉන්ඩස්ට්‍රි එක විශාල ආදායමක් අපි ගත්තට ඒකෙන් 60%කට වැඩි ප්‍රමාණයක් රටෙන් කාන්දු වෙනවා. ඒ කියන්නේ ආදායම අතට ආවට ආදායම අනිත් පැත්තට යනවා. සංචාරක කර්මාන්තය කියන්නේ එහෙම ගන්න මේ සංචාරක කර්මාන්තය අනිත් කර්මාන්ත වලට සාපේක්ෂව ගත්තම මේ ශක්තිමත් විදේශ විනිමයක් උපයන්න පුළුවන් අපිට විවෘතතාවය විශාල ප්‍රමාණයක් තියෙන දෙයක්. මේ මෙලේ දැන් ඇත්තටම අපේ රටේ මේ වෙනකොට විශාල වශයෙන් සංචාරක කර්මාන්තයේ නියැලෙ ඉන්න කම්කරුවන්ට ඒ වගේම මාර්ගබෝධ දේශකයන්ට ඔය කියන විශේෂයෙන්ම රියදුරන්ට රැකියාව අහිමි වෙලා තියෙනවා. ඉතින් රජයේ පැත්තෙන් මේ වෙනකොට විශාල සානුබලයන් සහ විශාල සහයෝගයන් ලැබෙමින් තියෙනවා. විශේෂයෙන්ම ලැබීම පිළිබඳව ගත්තම රජය 20000ක මුදලක් හෝටල් සේවකයන්ට ඒ වගේම මාර්ග උපදේශකයන්ට 15000ක වගේ මුදලක් දෙමින් තියෙනවා. ඉදිරියට දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ දවස්වල අපි කාර්ය බල සාධකයක් පිටවල ඒකෙන් අපි මේ දවස්වල විශේෂයෙන් මමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෙදී අපි තොරතුරු රැස් කරගනිමින් මේ අවස්ථාවේදී අපි ඒකේ යෝජනා ඒගොල්ලෝ ඉදිරිපත් කරපු සහ ඒකට ඒගොල්ලම දෙන විසඳුම් විශේෂයෙන් අපි කියන්නේ industry consultation for industry rehabilitation කියන. අන්න ඒ වගේ සංකල්පයක් යටතේ අපි තොරතුරු රැස් කරගනිමින් ඉන්නවා. නමුත් පහසු වෙන්නේ මේ හැමෝම සතුටු කරන්න. මොකද හේතුව අපි ශක්තිමත් ආර්ථිකයක හිටපු අය නෙවෙයි. පහුගිය රජය තුල ආර්ථිකයේ විශාල වශයෙන් අඩපණ වෙලා තියෙන නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරමින් ඉන්නවා මේ කොහොමද අවම පීඩනයක් ඇති කරමින් අපි මේ අවස්ථාවේදී අපි ඉකොනොමික්ස් වල කියනවා profit maximization කියන එක නෙමෙයි අපි කියන්නේ cost minimization කියන එක. මේ පුළුවන් තරම් මේ හානිය අවම කර ගැනීමට අපි උත්සාහ ගැනීම තමයි කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේදී මට එක දෙයක් කියන්න ඕන අපේ සංචාරක කර්මාන්තයේ තව දෙයක් තමයි මේ දැන් විශේෂයෙන්ම මේ සංචාරක කර්මාන්තය දේශීය සංචාරක කර්මාන්තයට යනවා වගේම දේශීය ආර්ථිකයත් දේශීය සංචාරක කර්මාන්තයට බද්ධ වෙන්න ඕන. දැන් එහෙම වුණා නම් අපිට මීට වඩා දරා ගැනීම හැකියාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් දේශීය කෘෂි කර්මාන්තයයි දේශීය සංචාරක කර්මාන්තයයි අතර විශාල සම්බන්ධකමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ දවස්වල මධ්‍යම පළාත් සභාව අනුග්‍රහයට යටතේ මේ 25 වෙනිදා අපි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ටී කලිනරි එක්සිබිෂන් එකක් එක්කම මේ කොම්පිටිෂන් එකක් තියෙනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන මධ්‍යම පළාත් සභාවට සහ මධ්‍යම රජයට විශේෂයෙන්ම මෙවැනි දෙයක් කිරීම අපිට අපි සංකල්පාත්මකව ඉදිරිපත් කරපු එක ඉදිරියට අරන් යන්න. ඇත්තටම බලන්න දැන් අපි මේ වෙනකොට ලංකාව බ්‍රෑන්ඩ් වෙනොත් මම විදේශ රටවල ඉන්නකොට සමහර වෙලාවට යුරෝපයේ සමහර රටවලට ගියාම මම කිව්වා මම I'm coming from Sri Lanka කියලා. ඒගොල්ලෝ අහනවා is it part of India කියලා. එහෙම ඇත්තම කතාව එහෙමයි. සමහරවිට අපේ රට දන්නේ මම එතකොට කිව්වොත් මේ ලංකාව තමයි සිලෝන් ටී හදන්නේ කියලා. ඒගොල්ලෝ එතකොට තමයි අපි අඳුරගන්නේ. එතන අපි ගාව තියෙනවා බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඒක අපි උපයෝග කරගන්නවා. විශේෂයෙන් මේ කොවිඩ් ව්‍යසනය තුළ අපි ගොඩක් අය කතා කරා මේ තේ පානය මේක මේ ප්‍රතිශතකරණය වැඩි කිරීම සඳහා හේතු වෙනවා කියලා. මේ ඔක්කොම සම්බන්ධ කරගෙන අපි හිතුවා මේ අවස්ථාවේදී මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා. මේක හොඳ තරගයක් තියෙනවා කොහොමද ටී භාවිතා කරමින් තේ භාවිතා කරමින් විවිධ ආහාර පාන හදන්න කියන එක. මේකට දැන් හෝටල් ගානක් තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා. 25 වෙනිදා එකට පටන් ගන්නවා. ඒකෙදි දායකත්වයේ දක්වනවා ලංකාවේ පළවෙනි සහ මම හිතන්නේ ඔලිම්පික් ප්‍රතිලාභී දිමුතු ප්‍රධාන සුපශාස්ත්‍රවරයා ඒ සහ අනිකුත් සියලු දෙනාම මම විශ්වාස කරනවා මේ වගේ උපක්‍රමයන් අපි පාවිච්චි කරාම අඩුම ගානේ අපේ සංචාරක කර්මාන්තය තුල තියෙන විභවතාවයන් අරගෙන අපි ඉදිරියේදී සංචාරක කර්මාන්තය විවෘත වෙන අවස්ථාවේදී අපි සංචාරක කර්මාන්තයේ ශක්තිමත් පදනමකින් යන්න පුළුවන්. ඒ වගේම මේ සම්පත් මහත්මයාට අමතක වෙච්ච දේකුත් මම මතක් කරන්න කැමතියි. අපි කරන සියලුම අධ්‍යයනයන් අපි විශ්වාස කරනවා මේ කර්මාන්තයට සහ රටට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් අපි ඒක කරලා වැඩක් නැහැ කියන එක. අපි බොහෝ වෙලාවට හැබැයි තීම් එකක් තියෙන industry interactive application oriented study program කියන එක. ඒ නිසා දැන් අපි
මේ සම්මන්ත්‍රණය අතර වෙන අතරතුරම අපේ නායකත්ව සමුළුවක් වෙනවා. ඒක තමයි ඔබතුමා ගිය පාර අපි ගිහුව. ඒකදී අපි ලෝකේ තියෙන ප්‍රධාන සංවිධාන වලට ජාත්‍යන්තර සංවිධානට ආරාධනා කරලා අපේ සංචාරක කර්මාන්තය ගැන තියෙන යෝජනා අදහස් සහ අපේ තියෙන විශේෂත්වය අපි සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නියෝජිතවරිය සහ ලෝක කම්කරු සංවිධානයේ ප්‍රධාන නියෝජිතවරිය සහ සංචාරක අමාත්‍යාංශයේ විධායක විශේෂ අපි ආරාධනා කළා තියෙනවා සභාපතිතුමීට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේම සාකච්ඡාව හොඳ තෝතැන්නක් කරගන්න පුළුවන් කියන එක අපේ රටේ ඉදිරි කාලේ සංචාරක කර්මාන්තයේ තිරසාර ඒ වගේම ජනහිතකාමී සංචාරක කර්මාන්තයක් බවට පත් කර ගැනීම සඳහා. හොඳයි. රට ඇරියොත් අපේ රටත් ඉන්දියාවක් වගේ දෙයකට පත් වෙනවා කියන එක ආය කතා දෙකක් නෑ. ඒක එහෙම විදිහම තමයි. මහාචාර්යතුමනි දැන් දේශීය වශයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා නම් ඔබතුමා ඒ දවස්වලත් මතු කරපු කාරණේ මට මතකයි. අර ඇඩ්වෙන්චර් පැත්ත, ඉවෙන්ට්ස් පැත්ත වැඩි කරනවා නම් අපේ රටේ සංචාරක කර්මාන්තය බොහොම ආකර්ෂණීය කරගන්න පුළුවන් සහ ඒකට ලොකු පරිසරයක් තියෙනවා කියන කාරණේ. දේශීය වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කරගන්න මොන විදිහ වැඩපිළිවෙලකට යන්න ඕන? පළවෙනි එක තමයි දේශීය වශයෙන් සංචාරක කර්මාන්තය වැඩි කළ යුතුයි, වර්ධනය කළ යුතුයි. ඒක අපිට අවශ්‍යයි අපේ විදේශීය සංචාරක කර්මාන්තය දිනු කරන්න කියන එක අපි විශ්වාස කරන්න ඕනේ. අපේ වුණේ මේකයි අපිට කවුරුත් විදේශී සංචාරක එන්නේ නැති වෙලාවට තමයි දේශීය සංචාරක කර්මාන්තය ඇරෙන්නේ. මෙතින්දී ඇත්තටම අපි විශ්වාස කරනවා අපි ආකල්පයක් විදිහට හදාගන්න ඕන දේශීය සංචාරක කර්මාන්තය තමයි අපේ පදනම කියන එක. ඒකෙදී අවශ්‍ය පහසුකම් විශේෂයෙන් බලන්න දැන් අපිට යන මාර්ගවල තියෙන සෞඛ්‍ය පහසුකම් ඒ වගේම දැන් ඇත්තටම ගත්තම විදේශීය සංචාරකයා දේශීය සංචාරකයන්ට අඩුවෙන් ගෙවන්නේ. අපි සාමාන්‍ය හෝටලයකට ගියත් ඔය දැන් අලුත් තියෙන booking.com වගේ ඒවා හරහා ඒගොල්ලන් ලැබෙන ප්‍රතිලාභ බොහොම වැඩි. ඇත්තටම අපේ දේශීය සංචාරක කර්මාන්තයේ ඉන්න අය වැඩි පුර ගෙවනවා. ඒතරයි පළවෙනි එක තමයි අපි ඒ විශ්වාසය අපි හැමෝම හදා ගන්නවා. රජයේ ඉඳන් මුළු සමස්ත සංචාරක පද්ධතියෙන් විශ්වාස කළ යුතු දෙයක් තමයි දේශීය සංචාරක කර්මාන්තයේ දියුණු වෙලා තියෙනවා නම් නව ශ්‍රීලන්තය, ජපානය ඕනම රටක ශක්තිමත් විදේශීය සංචාරක කර්මාන්තයක් පදනම වෙලා තියෙන්නේ. ශක්තිමත් දේශීය සංචාරක කර්මාන්තයක් තියෙනවා. මොකද අපි දේශීය වශයෙන් සංචාරක කර්මාන්තයට යනකොට අපිට පේනවා නම් විදේශීය සංචාරකයෝ එනකොට ඒගොල්ලන්ගේ අවශ්‍යතා මොනවද කියලා ජනතාවට තේරුම් ගන්න පුළුවන් දේශීය සංචාරක කර්මාන්තයේ තමන් නියැලෙනකොට. එතකොට එවැනි අවස්ථාවක අපිට පැහැදිලි වෙනවා දේශීය සංචාරක කර්මාන්තික බොහෝ වෙලාවට රෙස්පොන්සිබල්. ඒ කියන්නේ වගකීම් සහිත සංචාරකයෙක් බවට පත් වෙනවා. දෙවෙනි එක තමයි මේ අවිධිමත් ආකාරයෙන් ගොඩනැගිලා තියෙන මේව සංචාරක කර්මාන්තය අපි විධිමත් කරන්න හොඳ අවස්ථාවක් මේක. ලෝකයේ ඕනම විෂණයක් තුළ අපිට ඔපචුනිටිස් අවස්ථාන් ගොඩාක් එනවා. මම හිතනවා මේ අවස්ථාවේදී දැන් අපි රජය මගින් උත්සාහ ගන්නවා ඉදිරි කාලෙදී විවිධ දේවල් කරන්න. මට ඒක ප්‍රකාශ ගන්න රජය වෙනුවෙන් ප්‍රකාශ ගන්න බෑ. මම මේ විද්‍යාර්ථයෙක් විදිහට කියන්නම්. දැන් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් යනවා මෙම වැඩ කරන අය සඳහා විශ්‍රාම බැටුපක්ෂ ආරක්ෂණ පද්ධතියක් මේ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේ දේවල් තුලින් අපි අර රෙසිලියන්ට් බිල්ඩින් කියන එක දරාගෙන ඉන්න පුළුවන්කම ඇති කරන්න ඕනේ. එතකොට වැඩ කරන කොටසට අපි හැකියාව හදලා දෙනවා. කියන්නේ දරාගෙන ඉන්න පුළුවන්කම. ඒ වගේම අපි උත්සාහ ගන්න ඕන මේ දැන් අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි පොටෙන්ෂල් අඳුරගෙන තියෙනවා. විවෘතයෙන් අඳුරගෙන තියෙනවා. හැබැයි විවෘතයෙන් එක ජනනය කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ක්‍රියාකාරකම් අපි අඳුරගෙන නැහැ. ඉතින් සංචාරකයේ පොටෙන්ෂල් වලට විවෘතයන්ට වේදම් කරන්නේ නැහැ. සංචාරකයා වේදම් කරන්නේ ඒකත් එක්ක ගොඩනගෙන මේ ක්‍රියාකාරකම් වලට. එතකොට අපි දේශීය සංචාරක කර්මාන්තයේ ක්‍රියාකාරකම් තියෙනවා. දැන් ඔන්න ඉස්කෝලේ නිවාඩු ආවා. පාසල් නිවාඩු කාලේ තිබුණා. අපි ඒ කාලට දැන් මේ කොවිඩ් වේසන නිසාම අපිට විශේෂ දේවල් කරන්න වෙනවා. අපිට සීමාකම් තියෙනවා. නමුත් දේශීය සංචාරක කර්මාන්තය ශක්තිමත් කරන්න ක්‍රියාකාරීකම් වැඩි කරන්න ඕනේ. ඒ වගේම ක්‍රියාකාරම් වලින් අත්දැකීම් මේ සංචාරක කර්මාන්තය කියන්නේ මේ අත්දැකීම් එක්ක ගනුදෙනු කරන කර්මාන්තයක්. ඒ කියන්නේ අපි දැන් ෂර්ට් එකක් අරගෙන ඇඳම අපි ෂර්ට් එක තුලින් විශාල අත්දැකීමක් එන්නේ නැහැ නේ. සංචාරක කර්මාන්තය කියන්නේ මේ අත්දැකීම් එක්ක යන සංචාරක කර්මාන්තයක්. ඒ නිසා අපි හැම වෙලෙම බලනවා දේශීය සංචාරක කර්මාන්තය ගොඩ නගනකොට අනිකුත් ඒවා බද්ධ කරන්න. දැන් උදාහරණයක් වශයෙන් දේශීය සංචාරක කර්මාන්තයත් එක්ක ආහාර පාන. එතකොට ප්‍රවාහනය. අර අමතුමා ගිය සතියේ අපි වැඩසටහනකට ඇවිල්ලාම කිව්වා අර දැන් വാഹනේ තියාගෙන පොල් රොටි විකුණන මේ දේවල් එහෙම මේ සංචාරක කර්මාන්තේ නියැලුණු අය තමයි දැන් මේ අලුත් කර්මාන්ත දැන් කරන්නේ. නැත්තම සමහර ඒක අනිත් එකේ විධිමත් විදිහට කරනවා. දැන් අපි දැකලා තියෙනවා මේ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඒවා පාවිච්චි කරන. අන්න ඒක තමයි අපි මේ අවස්ථාවේදී ප්‍රගුණ ගන්න ඕන. දැන් අර මිනිස්සුන්ට පුරුදු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ වෙනකොට
දැන් මෙහෙම එකක් ආවා මේ නිසා අපි ඊට වඩා සෞඛ්‍ය ආරක්ෂක පැත්තට ඒ වගේම පාරිභෝගික හිතකාමී විදියට අපි මේක කරන්නේ. මේක ඒ නිසා මම හිතනවා හරියට අපි ප්‍රයෝජනය ගත්තොත් මේ අවස්ථාවේදී අපේ සංචාර කර්මාන්තය පැරඩින් ෂිෆ්ට් එකක්. ඒ කියන්නේ අලුත් තලයකට ගෙනියන්න පුළුවන් හැකියාව පැහැදිලිවම තියෙනවා. හොඳයි. දැන් මේ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව මේ කියන කාරණා අන්තර්ගත වෙලා තියෙනවද සම්බන්ධ වෙන අයට නව ප්‍රවණතා මේ කොරෝනා කාලවකවානුව තුළදී කොහොමද තමන්ගේ ව්‍යාපාර රැකගන්නේ ව්‍යාපාරය ඉදිරියට යන්නේ නව වෙළඳපොළ මොනවද මේ දේවල් සියල්ල අන්තර්ගත වෙනවද සමුළුවට සම්බන්ධ වෙන අයට මේකට මේවා දැනගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම චාමර අපි ගත්තොත් මේ සර් කිව්වා වගේ මේ ආපදා කළමනාකරණය සහ උපාය මාර්ගික සැලැස්ම උපාය මාර්ගික සැලැස්ම ගත්තොත් එහෙම සර් කිව්වා වගේ ඉස්සෙල්ලාම ලාභ උපරිම කරගන්න නෙමෙයි අපි මේ වෙලාවේ බලන්න ඕනේ පුළුවන් තරම් වියදම අවම කරගන්න. ඒකට වියදම අවම කරගෙන අපි කොහොමද ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නේ? ඇත්තටම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය ගත්තොත් එහෙම සංචාරක ව්‍යාපාරයේ ඒක ඇත්තටම අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට අපේ ඉන්ෆෝමල් සෙක්ටර් එක නැත්නම් අවිධිමත් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් අසන වශයෙන් 35ක් විතර වගේ ප්‍රමාණයක් වෙනවා. එය සාපේක්ෂව ගත්තාම විශාල වැඩිවීමක්. ඇත්තටම මේක ගත්තොත් එහෙම රටට ආදායමක් අහිමි වෙනවා වගේම අවිධිමත් ව්‍යාපාරය තුළින් ආර්ථිකයට ලොකු හානියක් සිද්ධ වෙනවා. මේ අවිධිමත් ව්‍යාපාර විධිමත් ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමේ එක සැලැස්මක් තමයි මේ සංචාරක පර්යේෂණ සමුළුව මගින් කරන්නේ. ඇත්තටම ආපදා කළමනාකරණය ගත්තොත් එහෙම අපි දැන් අපි අවස්ථා දෙකකට මුහුණ පාපු රටක්. පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 අප්‍රේල් 21 පස්සේ සහ මේ කොරෝනා වසංගතය හමු වේ. ඇත්තටම ආපදා කළණින් කොහොමද අපි ගැලවෙන්න ඕනි? සහ ඒකට අවශ්‍ය උපාය මාර්ග කළමනාකරණය කෙසේ සැකසිය යුතුද යන්න අපි මේ පර්යේෂණ සමුළුවෙන් විදේශ මහාචාර්යවරුන් කරන ලද පර්යේෂණවල එළි දැක්වීම එහෙම නැත්නම් ඔවුන්ගේ ෆයින්ඩින්ග්ස් අපි කියනවා ඒවා අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පාර යල්පැන ගියපු වාර්තා කිසිවක් නෑ ඔක්කොම මේ සිද්ධිය මූලික කරගත් අලුත්ම කතාවක් තියෙනවා. ඔව් ඇත්තටම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි බාලි ගත්තොත් එහෙම ඉන්දුනීසියාවේ බාලි ගත්තොත් එහෙම 2001 බෝම්බ ප්‍රහාරයක් ඇල්ලුවා. ඊට පස්සේ 2005 ඊට අවුරුදු කිහිපයකට පස්සේ 2005 බෝම්බ ප්‍රහාරයක් ඇල්ලුණා. ඊට පස්සේ ඒගොල්ලෝ සංචාරක ශ්‍රේෂ්ඨයේ අල්මක් දක්වන සියලුම පුද්ගලයන් එකතු කරලා සලස්මක් හැදුවා. මේ ආපදාවක් නැවත කළමනාකරණය කරන්නේ කෙසේද? නැවත නොඑන්න කළමනාකරණය කරන්නේ කෙසේද? දැන් අපි ඇත්තටම මේ වගේ දේවල් අපේ සංචාරක ශ්‍රේෂ්ඨයට උකහා ගන්න ඕනේ. ඒකෙන් අපි නැවත මේ වගේ ආපදාවක් ආවොත් අපි කොහොමද ඒකට කටයුතු කරන්නේ? කියන ඒක පිළිබඳව අපි දීර්ඝව මෙහිදී සාකච්ඡා කරනවා. මේකට සම්බන්ධ වෙන්න පුළුවන් පාර්ශවයෙන් කවුරුන්ද? ඔය ඇත්තටම දැන් මේකට මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේක අපි ඇත්තටම මේ සංචාරක පර්යේෂණ සමුළුව 6 වෙනි වරටත් කරන්නේ මේක ඇත්තටම මේ අපේ විද්‍යාර්ථයන්ට සීමා වුණ සංචාරක පර්යේෂණ සමුළුවක් නෙමෙයි. මේක අපි දේශීය විශ්වවිද්‍යාල වලටත් අපි විවෘත කරා. ඇත්තටම කිව්වොත් යාපනයේ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණියේ විශ්වවිද්‍යාලය, අග්නිදික විශ්වවිද්‍යාලය ඒ විතර නෙමෙයි ලංකාවේ පළවෙනි වතාවට චාමර පෞද්ගලික විශ්වවිද්‍යාලත් මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒතකොට මේ විශාල ජාලයක පර්යේෂණ කෘති එළි දැක්වීමක් කරන්නේ. අර සංචාරක කර්මාන්තේ නියැලෙන්නට අපිට බැරි අවස්ථාවක් දෙන්න. ඇත්තටම සංචාරක කර්මා ඒක මම පොඩ්ඩක් කියන්න ඕන මොකද එතන අපේ ප්‍රධාන කොටස් දෙකක් තියෙන. එකක් තමයි මෙතුමා කියන මේ සංචාරක පර්යේෂණ සමුළුව ඊළඟට නායකත්ව සමුළුව. නායකත්ව සමුළුවේදී අපි ඇත්තටම උත්සාහ ගන්න මේ දැනුමයි භාවිතයයි ඒ කියන්නේ මේ දෙගොල්ලම එකතු කරලා සාකච්ඡා ගන්න. නායකත්වයේ සමුළුවේ තමයි තීරණ ගන්නන් අපි කොහොමද මේ තීරණ ගැනීම සඳහා මොන වගේ දේවල් සැලකිලිමත් විය යුතුද කියන එක සාකච්ඡා කරන්නේ. හැබැයි මේ සමුළුව බොහෝ වෙලාවට අධ්‍යාත්මීය ඇකඩමික් ඒ කියන්නේ අධ්‍යයන පැත්ත පොඩක් බර වැඩි. නමුත් නායකත්ව සමුළුව ඒ කියන්නේ අපි දැන් පටන් ගන්නේ 27 වෙනිදා උදේ 11ට 11 ඉඳන් 12 මාර 1 විතර වෙනකන් අපි සැලසුම් කරලා දෙනවා නායකත්ව සමුළුව යන්න. ඊට පස්සේ 2 ඉඳන් පටන් ගන්නවා මේව පරීක්ෂණ සමුළුව. මොකද අපි විශ්වාස කරන දෙයක් තමයි මේ වෘත්තීය වේදීන් සහ අධ්‍යාපන වේදීන් වෙන වෙනම ඉඳලා කරන ක්‍රියාවට වඩා මේ දෙක ඒකාබද්ධ වෙලා කරන මේ සිනර්ජයිස් මේ කරන ක්‍රියාවලිය බොහොම ශක්තිමත්. ලෝකෙ දියුණු රටවල මේ ක්‍රමය තමයි යන්නේ. ව්‍යාපාරිකයන් භාවිතා කරන අය, වෘත්තීය අය සහ
විශේෂඥ විශේෂයෙන්ම අධ්‍යයන වලට නියැලී ඉන්න අය දෙක බද්ධ කරගනිමින් තමයි සැලසුම් සකස් කිරීම බොහෝ වෙලාවට බොහෝ සාර්ථක රටවල සිදු වෙලා තියෙන සාර්ථකත්වය සඳහා හේතු වෙලා තියෙන්නේ ඒකයි. මේ ග්‍රන්ථයන් ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මොකක්ද මේ එලි දක්වලා තියෙන්නේ ඇත්තටම? ඔව් ඇත්තටම මේක තමයි දැන් මම ඉස්සෙල්ලා කතා කරපු මේ සංචාරක පර්යේෂණ සමුළුව විසින් එලි දක්වන සැප්තැම්බර් මාසේ 27 වෙනිදා එලි දක්වන්න නියමිත පර්යේෂණ කෘතිය. මෙහිදී ඇත්තටම විදේශ මහාචාර්යවරු කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන් ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාලවල පර්යේෂණ කෘති මෙහිදී අඩංගු වෙනවා. ආසන්න වශයෙන් 80කට විතර ප්‍රමාණයක් පර්යේෂණ කෘතීන් මෙහිදී එලි දක්වනවා. ඇත්තට මේ පර්යේෂණවල මේ අවසාන ප්‍රතිඵලය මෙහිදී සාකච්ඡා වෙනවා. ඇත්තටම ඒක තමයි රටකට ජාතියකට අවශ්‍ය වෙන්නේ. පර්යේෂණ. ඇත්තටම චාමර ඔබ කලින් අහපු ප්‍රශ්නට කෙටි උත්තරයක් දුන්නොත් මේ පර්යේෂණ සමුළුවේ තවත් වැදගත්කමක් තමයි පර්යේෂණ කිරීම. ඇත්තටම අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් 0.1ක්වත් නැහැ පර්යේෂණ වෙනුවෙන් යොමු කරලා. අපි අනිත් රටවල් ගත්තොත් සංචාරක ශාස්ත්‍රයේ නියැලිලා සිටින ප්‍රමුඛ රටවල් ගත්තොත් අනිත් කොරියාව වගේ රටක් ගත්තොත් චීනය වගේ රටක් ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයේ ආසනවලින් 4.6ක් විතර වෙන් කරලා තියෙනවා. නමුත් අපි තාම ඒ තැනට ගිහිල්ලා නැහැ. ඇත්තට මේ සංචාරක පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණ වෙන්නේ රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි කොහොමද පර්යේෂණ කරලා සහ ඒවල ප්‍රතිඵල ජාතියට කොහොමද පිරිනමන්නේ සහ ඒ තුලින් රටේ ආර්ථික සමාජීය වර්ධනයක් සහ එහි ප්‍රතිලාභ ජනතාවට බෙදී යන්නේ කෙසේද යන සාකච්ඡා කිරීම තමයි දැනුමේ කේන්ද්‍රස්ථානයේ සහ දැනුමේ සම්පත්දායක වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මේකට දායක වෙන්නේ. හොඳයි. ප්‍රායෝගික වැළඳපොළ පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මහාචාර්යතුමනි. මේ වෙද්දී බොහෝ ප්‍රමුඛ පෙළේ හෝටල් ගත්තාම කොළඹ ගත්තත් වෙනත් මීගමු මේ ආශ්‍රිත ප්‍රදේශ ගත්තත් ක්වොරන්ටයින් සෙන්ටර්ස් විදිහට දැන් පාවිච්චි කරන නිරෝධායන මධ්‍යස්ථාන විදිහට. මේක හෝටල් ක්‍රමයේ හොයාගත් නව වෙළඳපොළක් විදිහට හඳුනා ගන්නවද? නැත්නම් මේක එක්තරා විදිහකින් හෝටල්යේ දීර්ඝකාලීන ගමනට බාධාවක් වෙන එකක්ද? නෑ ඇත්තටම මේක ඒ අවස්ථාවේදී ගොඩනගාගත්ත අලුත් උපාය උපක්‍රමයක්. මම හිතනවා මේක ඇත්තටම නිර්මාණශීලී උපාය උපක්‍රමයක්. ඇත්තටම අපෙන් තමයි ඒක පටන් ගත්තේ. දැන් ලෝකයේ අනිත් රටවල මේක කරනවා. විශේෂයෙන්ම හෝටල් කර්මාන්තය කොහොමද මේ කොවිඩ් වසනේ තුල ඒකට සහයෝගය දෙමින් මේ තමන්ගේ මේ තියෙන පාඩුව හැකිතරම් දුරට අමු කරගන්න කියන එක. ඇත්තටම දැන් අර මේ දවස්වල කතා කරමින් යනවා අපි මූදේ නාවික ශක්තිය පාවිච්චි කරලත් කොවිඩ් ආසාදිතයින් ගෙනල්ලා සෞඛ්‍යමය පහසුකම් දීම අපිට හොඳ අවස්ථාවක් ලැබුණා ලෝකයේ මේ කොවිඩ් වසනේ හරහා අපි දන්නවා මාස් කම්පැනි කියන්නේ ලෝකයේ තියෙන ලොකු මාධ්‍ය සංවිධානයක් ලංකාව අඳුරගත්ත ලෝකයේ තියෙන හොඳම සත්කාරක රට සංචාරකයින්ට මේ කොවිඩ් වසනේ තුල කියන එක. විශේෂයෙන් මම මේ මෑත භාගයේදී සිංගප්පූරුවත් එක්ක යුනිවර්සිටි එකත් එක්ක කරපු වෙබිනාර් එක එහි පාඨකයෙක් මේ පාර්ටිසිපන්ට් කෙනෙක් ඊටපු කෙනෙක් මගෙන් අහනවා කොහොමද ලංකාව ඔය මට්ටමට ආවේ? මම කිව්වා මේක අපේ ඇඟේ තියෙන දෙයක්. මේක අපේ ඇඟේ තියෙන දෙයක්. ඇත්තටම ලෝකේ මේ තරම් දන් දෙන જાතියක් නැහැනේ. එලොයිලෝ අයිස්ක්‍රීම් දෙන්නේ නැහැ වෙන රටවල. එතකොට මම කිව්වා මේක අපේ ඇඟේ තියෙන ඒ නිසා අපි සාමාන්‍ය සත්කාරක සේවයට උපත්තියම ආශ කරන ගරු කරන જાතියක්. හැබැයි මේ ඒ ආයතනය මගින් කරපු ප්‍රචාරණය අපි උපරිම වශයෙන් පාවිච්චි කරන්න ඕන අපේ සංචාර කර්මාන්තයේ ඉදිරි කාලය සඳහා. මේ නිසා අපිට හොඳ මේ පදනම් දෙකක් තියෙනවා. ලෝකේ සාර්ථකම වෙච්ච රටක් කොවිඩ් වසනේ තුලින් දැන් ඇතුලේ කවුරුත් අපේ හැදෙන්නේ නැහනේ. ඒ වගේම මේවයි සත්කාරක සේවයකින් නම්බර් 1 ලංකාව. ඒ කියන්නේ අංක 1 බවට පත් වෙලා තිබුණා. ඒ කාලේ මේ දෙකම අපි පාවිච්චි කරලා මේ ඔය කියන සංකල්පයට යන්න පුළුවන් නම් සහ තවත් රටවල් දැන් උදාහරණයක් වශයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ඒ වගේම ජපානය සහ තායිලන්තය, ඒ වගේ ජර්මනිය සහ තායිලන්තය වගේ අර සංචාරක කොරිඩෝ හදලා තියෙනවා. ඒ කියන්නේ කොවිඩ් ෆ්‍රී රටවල් දෙකක් අතර විතරක් සංචාර කර්මාන්තය සම්බන්ධ කරගන්න ඒවා. ඒ වගේ දේවල් විශේෂයෙන්ම දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි සංචාර කර්මාන්තය කඩාගෙන වැටෙනකොට අපේ අනිත් කර්මාන්ත වලට ආදායම නැති වෙන ප්‍රධාන හේතුව තමයි දැන් ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා ලංකාවේ තේ නිෂ්පාදිතයට. අපිට සංචාර කර්මාන්තේ නැති වුණාට අපිට තේ අපනයන කිරීම තියෙන්න ඕනේ. why because සංචාර කර්මාන්තය කියන්නේ තේ සඳහා ප්‍රචාරණය කරන්න පුළුවන් තවත් කර්මාන්තයක්. කියන්නේ සංචාරකයන්ට අපේ ශ්‍රී ලංකාවේ තේ පුළුවන් තරම් ප්‍රවර්ධනය කරලා තිබුණා නම්
ඒ ඉන්න සංචාරකයා පුරුදුලා හිටියා නම් අපේ තේ පරිභෝජනය කරන්න අනිවාර්යයෙන්ම මේ සංචාරකයා කොවිඩ් කාලෙත් මේ තේ හොඳයි කියන විශ්වාසය යටතේ අපිට තවදුරටත් තේ සඳහා අපනයන කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ අපේ රටේන සංචාරකයා අපේ රටේ දේශීය කර්මාන්තයත් එක්ක බද්ධ කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට මේ වගේ අවස්ථාවක දුනත් අපේ අපනයන කිරීමේ හැකියාව වැඩි වෙනකොට අපේ නිෂ්පාදන. ඒ නිසා අපිට නරක පසුබිමක් නෙමෙයි තියෙන්නේ. අපි හරියට උපාගාය උපක්‍රමශීලී විදිහට මේක පාවිච්චි කරන්න ඕන. රටේ සංචාරක කර්මාන්තය මේ අවස්ථාවේ රැක ගන්න. විශේෂයෙන්ම මේ වෙලේ සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුණොත් අපිට විදේශ විනය උපාය මාර්ගයක් විදියට මේකේ තියෙන විභවතාවයන් අහිමි වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මෙන්න මේකත් කියන්න ඕන. අපි ඇත්තටම නායකත්ව සමුළුව සාර්ථක විදියට කරලා දැන් මේක අපි අවුරුදු 7ක් තිස්සේ දැන් නායකත්ව සමුළුව අවුරුදු 7ක් ඇත්තටම පරීක්ෂණ සමුළුව අවුරුදු 6ක්. ඉතින් මේ අපි ඊටාම් වැඩ කොටසක් කරලා තියෙනවා. අපි මේක පටන් ගත්තන් පස්සේ අපිට ඉතා ගොඩවට පටන් ගත්තට දැන් මේක අපේ ජාතික සංචාරක ව්‍යාපාරී කොටසක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මට කියන්න තියෙනවා මේ දැනුම කියන එක තමයි ලෝකයේ අදින් ඉස්සරහට. මේ knowledge is the power of the nation. එතකොට දැන් අපි දැනුමත් විකුණන්න පුළුවන් වෙනවා අපි. ඇත්තටම ඒක තමයි දැන් දියුණු රටවල් කරන්නේ. දැන් ඔය Google අරවා මේ ඔක්කොම එන්නේ දැනුම තමයි විකුණන්නේ අපිට. දැන් ලෝකෙ වැඩිපුරම විනාඩියකට තප්පරයකට ආදායම් ලබන ප්‍රධානම විදේශ නියෝපන එක තමයි Google. එතකොට ඒ කොහොමද දැන් බලන්නකො මේ කොවිඩ් නිසා වැඩිපුර ආදායම් ලබන්නේ Zoom එකෙන්නේ. Zoom එක හැමදාම හැම තැනම මීටින්ස් වලට ගන්න Zoom. කවුද ආදායම් උපයන්නේ? අන්න ඒක තමයි අපි දැනුම කියන එකට නිසි තැන දුන්නොත් දැනුම අපනයනය කරන්න පුළුවන් ආර්ථිකයක් අපි හදා ගන්න පුළුවන් වුණොත් අපිට සංචාර කර්මාන්තයේ මේ වෙන හානිය ආම කරගනිමින් වෙනත් අංශ වලින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව අපිට හොඳම පසුබිමක් තියෙනවා කියන එකයි මගේ විශ්වාසය. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව කියන්නේ අපිට මතකයි ඒ දවස්වල කතා කරද්දී ප්‍රායෝගික උදාහරණත් එක්ක ඔබතුමා අපිට පෙන්වලා දුන්නා ඔය ගල්ගමුව පැත්තේ අති විශාල සංචාරක ආදායම උපයන පොඩි කොල්ලෝ එකතු වෙලා මේ හදපු සංචාරක ක්‍රියාවලින් අද වෙද්දි මහා දැවැන්ත වෘක්ෂයන් බවට පත් වෙලා ජාත්‍යන්තරයේ ලෝකේ තා ඉහළ මිල ගණන් වලට අලෙවි වෙන තැන් බවට පත් වෙලා තිබුණා. මේ පාඨමාලාවේ වර්තමාන තත්ත්වය කොහොමද? එහි ප්‍රගතිය කොහොමද මහාචාර්යතුමනි? ඇත්තටම අපේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මම හැම වෙලෙම අපේ ශිෂ්‍යයන්ට කියන්නේ ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රියත් කර්මාන්තයට අවශ්‍ය දෙයක්. රටට අවශ්‍ය දෙයක් හදන්න ඕනේ. ඒ නිසා අපේ එක මොඩියුල් එකක් තියෙනවා the global best practices කියන එක. දැන් ඇත්තටම අපි ඉන්ඩස්ට්‍රි එකේ විශේෂයෙන්ම නායකයෝ ගෙනල්ලා අපි සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් අත්දැකීම් ෂෙයා කරගන්නවා. ඒ කියන්නේ අපි ඇත්තටම හරිම ලේසි ක්‍රමයක් තමයි best practices ලෝකේ වෙනවා තියෙනව නේද? අපි ඒවා මේ දැන් චීනයේ ඇත්තටම ලෝකයේ ආර්ථික වශයෙන් ආක්‍රමණය කරන චීනය අලුතෙන් නිර්මාණය කරපු දේවල් වලින් නෙමෙයිනේ. නිසා අපි හැම වෙලෙම බලනවා මේ ලෝකේ හොඳට යන තැන් මොනවද? ඒවා කොහොමද සිදු වෙන්නේ? ඒව ගැන අධ්‍යයනය කරලා අපිට පහසුවෙන්ම අපිට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්. නිසා මගේ විශේෂයෙන් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුම මේ විශේෂයෙන්ම උපකුලපතිතුමාත් ඒ වගේම අංශාධිපතිතුමාත් අපේ අධ්‍යයන අංශාධිපතිතුමාත් විශේෂ නායකත් මේ පීඨාධිපතිතුමාත් අංශාධිපතිතුමාත් ඔය සියලු දෙනාම අපිට උපදෙස් දීලා තියෙන්නේ සංචාරක කර්මාන්තය කරන සියලුම පාඨමාලාවන් රටේ කර්මාන්තය අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන්න ඕන කියන එක. අපේ මෙම වැඩසටහන නිසා සමහර හෝටල් පද්ධතීන් වල මේ බැලන්ස් ෂීට් හදන ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සමහර හෝටල් පද්ධති වල බුෆේ සෙටින් වල ඉකොනොමික් පැත්ත බලලා ඒවා වෙනස් කරලා තියෙනවා. ඒ වගේම අපි ආඩම්බරයෙන් කියනවා මේ වෙනකොට ප්‍රධාන ජාත්‍යන්තර සංචාරක පද්ධති හෝටල් කර්මාන්ත පද්ධතීන් තුළ අපේ ඉගෙනගත්ත ශිෂ්‍යයන් දැන් විධායක නිලධාරි මට්ටමේ ඉන්නවා. විශේෂයෙන්ම දැන් අපි දැකලා තියෙනවා සංචාරක කර්මාන්තයේ හෝටල් ඇසෝසියේෂන් එක. ඒ වගේම ට්‍රැවල් ඒජන්සි ඇසෝසියේෂන් එක. ඒ වගේම ගයිඩ් ඇසෝසියේෂන්. ඕවා ගත්තම එක තමන්ගේ වෘත්තියට ගැලපෙන ඇසෝසියේෂන් තමයි තියෙන්නේ. හැබැයි අපි ගාව තියෙන ඇලුමිනි එකක්. ඒ ඇලුමිනි එකේ ඔක්කොම සියලුම අංශ ඉන්නවා. රාජ්‍ය අංශය, රජයේ නිලධාරීන්, ඒ වගේම හමුදා අංශය, ඒ වගේම හෝටල් කර්මාන්තය, ට්‍රැවල් ඉන්ඩස්ට්‍රි එක ඔය ඔක්කොම සම්බන්ධ අපිට ශක්තිමත් ශිෂ්‍ය සංවිධානයක් අපි ගාව තියෙනවා. ඒක අපේ ශක්තිය මාත්‍රම අපේ විශ්වවිද්‍යාලයේ ධනෙ අපි හම්බ කරපු. ඒ නිසා අපි බලාපොරොත්තු වන අනාගතයේදී මේ අපේ මේ ශිෂ්‍ය පදනම් කරගත්ත දැනුම් පදනම් කරගත්ත දැනුම භාවිතා කරන්න පුළුවන් දැනුමක් ශක්තියක් එක්ක යන්න ගමනක් අපි සංචාර කර්මාන්තයට
උදව් උපකාර කරන්න පුළුවන් වෙයි කියන එක. පැහැදිලිවම. ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ ඔබතුමා ඒ කරන කාර්යභාර අපි බෙහෙවින්ම අගය කරනවා සහ ඒ ඔස්සේ ප්‍රතිලාභ ලැබුව අති විශාල තරුණ පිරිසක් මේ විදිහ අපි දැක්කා මේ කාරණාත් එක්ක කතා කරගෙන යද්දී. අවසන් මිනිත්තු අපිට තියෙන්නේ. මේ වෙලාවේ කෙනෙක් හිතනවා නම් මම මේ වෙලාවේ කර්මාන්තයෙන් එළියට බහින්න ඕනේ මේකේ ඉඳලා තවදුරටත් වැඩක් නැහැ කියලා හිතන කෙනෙකුට දෙන පණිවිඩය මොකක්ද? සාමාන්‍යයෙන් අපි ආර්ථික විද්‍යාවේ කියනවා ෂට් ඩවුන් පොයින්ට් කියලා. ඒ කියන්නේ කර්මාන්තයක් දුවගන්න එක නවත්තනවා නම් නවත්තන්නේ කොහොයි වෙලෙද කියන එක. අපේ සාමාන්‍ය න්‍යාය කියන්නේ එදිනදා වියදමවත් හොයාගන්න බැරි අවස්ථාවක් ආවොත් එම ව්‍යාපාරය නවත්තන්න ඕන කියලා. නමුත් මම කියනවා අපි යුද්ධ කාලේ අපි ඒගොල්ලෝ ඇත්තටම අපේ විශ්වවිද්‍යාලය දැන් කරනවා. ඒ යුද්ධ කාලය තුල අපේ අපේ සංචාර කර්මාන්ත වර්ධනය තිබුණා 4ක් විතර. ඒ කාලේ දරාගෙන හිටපු නායක කොටසක් ඉන්නවනේ මේ ඉන්ඩස්ට්‍රි වල හිටපු ඒගොල්ලොන්ගේ අත්දැකීමුත් අපි පාවිච්චි කරන්න ඕන. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ දාලා යන එක හරි භයානකයි. මොකද ආපහු එන්න අමාරු ඉන්ඩස්ට්‍රි එකකින් ගියොත්. මොකද විශේෂයෙන්ම ඒක ඇත්තටම මේ හෝටල් කර්මාන්ත අයත් දැනගෙන ඉන්න ඕන. මේ වැඩ කරන කොටස ගියොත් එයාපව ගන්න බෑ ඒගොල්ලෝ. බොහෝ වෙලාවට ඒගොල්ලෝ යන්න තියෙන සම්භාවිතාවය වෙනත් කර්මාන්තයකට ගියොත් අලුතින් හදලා ගන්න තියෙන සම්භාවිතාවත් අඩුයි. ඒ නිසා අපි පුළුවන් තරම් වෙන්න ඕනේ මේගොල්ලෝ රඳවගෙන මේගොල්ලන්ම මේ පාඩුව ඇකිතරම් දුරට අවම කරගනිමින්. හොඳයි. සංචාර කර්මාන්ත ඉදිරියට යන්න. විශේෂයෙන්ම තිරසාර සංචාර කර්මාන්තය අපිට විකුණන්න පුළුවන් දෙයක්. මම මේකත් විනාඩියක් දෙන්න මට. ඒ කියන්නේ අපි දැන් මේ අවස්ථාවේදී සංචාර කර්මාන්තය බොහොම තිරසාර පරිසරයට හිතකාමී. තිරසාර සංචාර කර්මාන්තයක් වෙතට ගමන් කිරීමේ ප්‍රවණතාවය තව ශක්තිමත් කරගන්න පුළුවන් වුණොත් අපිට හොඳ අඩිතාලමක් තියෙනවා. මම පැහැදිලිවම කියන්නම් කොවිඩ් ඉවර වෙච්ච හැටි ලෝකේ විශාල වශයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය අතරින් ලංකාව පළවෙනි ඉතාම අතිවිශිෂ්ට රටක් බවට පත් වෙනවා තමයි මගේ විශ්වාසයක් එහෙම තියෙනවා. මේ වෙලාවේ අපේ තියෙන ආරක්ෂිත තත්ත්වය සහ යම් විදිහකින් එන්නතක් සොයාගෙන ඉදිරියට බොහොම ලෝකෙම ආරක්ෂිත තැනකට පත් වුණොත් අපිට දරා ගන්න බැරි තරම් ලොකු මාකට් එකක් අපිට එනවා. ඒ නිසා මේ වෙලාවේ කර්මාන්තේ රැඳී සිටීම තමයි එකම කාරණේ. ඔබට අනිවාර්යයෙන්ම වසන්ත එනවා කියන කාරණේ විශ්වාසයි. ඒකට හේතුව මේ තරම් අපූර්වට කොරෝනා පාලනය කරපු රටක් අපිට මේ වෙද්දි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාලනයත් එක්ක සංචාරක කර්මාන්තය බොහොම හොඳ තැනකට ඉදිරියට ගමන් කරાવી කියන අපේ විශ්වාසය තියෙනවා. මහාචාර්යතුමනි, කතිකාචාර්යතුමනි බොහොම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි සංචාරක දිනය සැප්තැම්බර් මාස 27 වන දිනට යෙදෙනවා. ඒ වෙනුවෙන් විශේෂිත වුණු සමුළුව පරීක්ෂණ සමුළුව මහනුවරදී පැවැත්වෙනවා. එයත් මතක් කරමින් අද දවසේ කතා බහ මාර කරනවා. අපි ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.